නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිධම්ම දේශකස්ස. අපි රූප පරමාර්ථය ධර්මය ගැන කතා කරේනේ. අපි පොතට යන්න කලින් තවත් පොඩි කාරණයක් මතක් කරගන්න තියෙනවා. ථේරගාථා පාළියේ තියෙනවා පුස්සත් ථේරගාථා. පුස්ස කියලා මහරහතන් වහන්සේ කෙනෙක් දේශනා කරපු ථේරගාථා කොටසක් තියෙනවා. ඒ ස්වාමීන් මහරහතන් වහන්සේගේ නම තමයි පුස්ස කියන මහරහතන් වහන්සේ. ඒ ථේරගාථා පාළියේ සඳහන් වෙනවා අනාගතයේහි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට සිදුවෙන විපත්තිය ගැන, අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එන බලපෑම් ගැන දේශනාවක් තියෙනවා. එක උපාසක මහත්තයෙකුට තමයි ඒ කරුණු දේශනා කරන්නේ. ඒක එක ගාථා පාඨයක් තමයි මට කියන්නට අවශ්‍ය. ඒ කාරණාව තමයි සුදේසිතං ඉමං ධම්මං කිලේසෙස්සන්ති දුම්මති. මේක තමයි ගාථා පාඨය. උන්වහන්සේ අනාගතයේ ශාසනයට යන බොහෝ කරුණු විස්තර කරනවා. නමුත් අපිට කතා කරන්න මේ පාඨය විතරයි ගන්න වෙලාව යන නිසා සුදේසිතං ඉමන් ධම්මං කිලේසෙස්සන්ති දුම්මති. එතකොට ඒ පුස්ස කියන මහරහතන් වහන්සේගේ කාලේ අනාගතයේ වෙන දේ තමයි මේ දේශනා කරන්නට යෙදුණු මීට අවුරුදු බොහෝ ගානකට කලින්. එතකොට ඒ ගාථාවේ අදහස තමයි දුම්මති, මිත්‍යා දෘෂ්ටිය දරන්නා වූ පුද්ගලයෝ, දුෂ්පාඥ පුද්ගලයෝ, සුදේසිතං ඉමන් ධම්මං සාරා සංඛේය කල්පලක්ෂයක් මුළුල්ලේ අනන්ත අපරිමාණ පාරමී ධර්මයන් සම්පාදනය කළා උපදවාගත්ත සියල්ල දැනගැනීමට සමර්ථ සර්වඥතා ඥාණයෙන් දේශනා කරන ලද සී සද්ධර්මය කිලේසෙස්සන්ති, කෙලසති, විනාශ කරති, දූෂණය කරති කියන එක තමයි ගාථා පාඨයේ අදහස. එනිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්නට ඕන ධර්මයේ ඉගෙන ගන්නකොට මේ දුම්මති කියන පදය ඇතුළට සංග්‍රහ නොවි ඉන්න. අපි හැම වෙලාවෙම නිහතමානීකම තියාගන්නට ඕන. ඒ වගේම රේරුකාණේ චන්දවිමල සාන්නාංශය වගේ ඥානය වැඩි උතුමන් වහන්සේලාගේ අදහසට හැම වෙලාවෙම නතුවන ගතිය අපි තියාගන්නට ඕන. ඒ නිසා අර්ථකථාචාර්යයන් වහන්සේලා, ටීකාචාර්යයන් වහන්සේලාගේ මට්ටමට මෝඩ වුණාට කමන්නේ කියලා මගේ නම් අදහස. උන්වහන්සේලා යම් කෙනෙක් කියනවා නම් උන්වහන්සේලා මෝඩයි කියලා, ඒ මට්ටමේ මෝඩකම ඉතින් ඒ තරම් බරපතල වෙන්නේ නැහැ. හින්දා ඒ මට්ටමට මෝඩ වෙන්න ආසතුල බය වෙන්න එපා. ඒ නිසා මේ හැම වෙලාවෙම ධර්මයේ ඉගෙන ගන්නකොට පෞරාණික ආචාර්යයන් වහන්සේලාගේ මත වලට එකඟව අට්ඨකථා ටීකා වලට ගරු කරමින් ඉගෙන ගන්නට ඕන. හැම වෙලාවෙම නිහතමානීකම තියෙන්නට ඕන. අපේ ඥානය බොහෝම සුළු ඥානයක් තියෙන්නේ, බොහෝම දුර්වල ඥානයක් තියෙන්නේ. ශාසනය කියන්නේ නානා ණය නිපුණ ගම්භීරං. පරියාත්ති ශාසනය නානා ණය, නොයෙක් ණය ක්‍රම සහිතයි, නිපුණ, ඊ타ම සූක්ෂමයි, සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු වචන මෙහි සඳහන් වෙලා තියෙන්නේ. සබ්බං කායකම් සබ්බං වචීකම්ම ඥාන පුබ්බංගම ඥානානුපරිවත්තං. ඥානෙන් තොරව දේශනා කරපු එක වචනයක්වත් ධර්මයේ තුල සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ගම්භීරං, අපි වගේ සුළු
දුර්වල ඥානයකට සියල්ලෙන් සියල්ල තේරුම් ගන්න බෑ. ගම්බීරං ගැඹුරු ධර්මයක්. ඒ නිසා ධර්මය ඉගෙන ගන්නකොට මේ මිත්‍යා දෘෂ්ටි දරන්න මේ දුම්මති කියන පදයෙහි සංග්‍රහ නොවී සිටීමට අපි පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕන. ඊළඟට අපි අපේ මාතෘකාවට යමු. අපි කතා කරේ රූප පරමාර්ථය ගැනනේ. රූප පරමාර්ථය ගැන කතා කර හිටියේ එහි පරමත්ත දීපනිය 18 වෙනි පිටුව පෙරලා ගන්න. පරමත්ත දීපනී පොතේ 18 වෙනි පිටුව. හරිනේ. ඒකේ තියෙනවා 15 වෙනි අංකේ. එතකොට තත්ත වුත්තාබි ධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා කියන ගාථාවේ චිත්තං කියන පදේ කතා කරා, චේතසිකං කියන පදේ කතා කරා, රූපං කියන පදයට යම් දුරකට කතා කරා. මෙතන තියෙන කරුණ ටිකත් අපි පොඩ්ඩක් විමසලා බලමු. රූපන්ති එත්ථ රූපං යන මේ පදයෙහි රුප්පති රුප්පණය වෙන නිසා රූපං රූප කියලා කියනවා. සීතුන් නාදීහි විරෝධි පච්චයේහි සීතල උෂ්ණය පිපාසය බඩගින්න ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විසම පවත්ති වශයෙන් විරුද්ධාකාරයෙන් පහළවීම වෙනස් ආකාරයකින් පහළවීම වශයෙන් විකාරං ආපජ්ජති විකාරයට පැමිණේ. වා තවත් ක්‍රමයකින් කියනවා නම් තේහි ඒ සීතල උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් විකාරං විරුද්ධ ස්වභාවයකට ආපාදීයති පමුණුවන ලැබේනුයි කියන අත්ථෝ අර්ථයයි. යථාහ ඒ බව පාලියෙහි කොහොමද විස්තර කරලා තියෙන්නේ? රුප්පතිති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. භික්කවේ මහණෙනි රුප්පති රුප්පණේ වෙන අර්ථයෙන් තස්මා ඒ නිසා රූපන්ති උච්චති රූපයයි කියනු ලැබේ. කේන රුප්පති කුමක් කරන කොටගෙනද රුප්පණය සිදුවන්නේ? සීතේන පිරුප්පති සීතලෙන් රුප්පණය සිදු වෙනවා. උන්නේන පිරුප්පති උෂ්ණයෙන් රුප්පණය සිදු වෙනවා. jigacchāyapi ruppati බඩගින්නෙන්ද රුප්පණය සිදු වෙනවා. පිපාසායපි රුප්පති පිපාසයෙන්ද රුප්පණය සිදු වෙනවා. දංස මකස වාතාතප සරින්සප සම්පස්සේහි පි රුප්පති. එතකොට දංස මකස වාතාතප සිරින්සප සම්පස්සේහි කියලා කියන්නේ මැස්සන් මදුරුවන් සිරින්සප කියලා කියන්නේ සත්ව වර්ගයක්මයි. මෙන්න මේ සත්වයන්ගේ පහස ලබන කලේ සර්පය වගේ දෂ්ට කරපු අවස්ථාවල මේ කරුණු කාරණා නිසා රුප්පති වෙනස් වීමට පත් වෙයි. රුප්පති ඉතිච රුප්පති කියලා කියන්නේ රුප්පති වෙනස් වෙයි කුප්පති කිපේ ගට්ටි යති ඝටනය වේ ගැටේ පීලී යති පෙළනු ලැබේ බිජ්ජති බිඳේ යන අර්ථයයි. මහා නිද්දේශේ වුත්තං එතකොට ඔය පාළිය සඳහන් වෙන්නේ මහා නිද්දේශ පාළියෙහි. එත්ත මෙහි අයම් පින්ඩත්තෝ මේ පින්ඩාර්ථයයි. යේ ධම්මා යම් පරමාර්ථ ධර්මයෝ චිරට්ඨිතිකා ඒ කියන්නේ උපාද ඨිති භංග කියන කාලයට සාපේක්ෂව නාම ධර්මයන්ට වඩා දීර්ඝ කාලයක් පවතින නිසා චිරට්ඨිතික කියලා කියනවා. නාම ධර්මයන්ට සාපේක්ෂව රූප ධර්මයන්ගේ ආයුෂය වැඩි. ඒ වගේම සප්පටිග ස්වභාව ඔවුනුන් ගැටීමේ ස්වභාවය සහිත හොන්ති වෙද්ද තේ සංඤේව අන්න එබඳු ධර්මයන්ගේම ඒ රූප පරමාර්ථ ධර්මයන්ගේම තිතික්ඛනේසු තිතික්ෂණයන්හි විරෝධි පච්චයේහි විරුද්ධ ප්‍රත්‍යයන් සමග සමාගමෝ නාම හෝති හමුවීම සිදුවේයි. නපන අඤ්ඤේ සම්පරිත්තක්කනානං අප්පටිග ස්වභාවානං
ඔවුනු අප්පටිග ස්වභාවානං ඔවුනුන් ගැටීමේ ස්වභාවය නැති පරිත්තක්ඛනානං ආයු කාලය ඊටමත් කෙටි වූ අඤ්ඤේසං චිත්ත චෛතසික ධර්මයන්ගේ න ඒ වගේ විරුද්ධ ප්‍රත්‍යයන් සමග හැපීමක් නැත්තේය. මොකද ඒවා බොහෝම සුළු කාලයයි පවතින්නේ. තේසංහි අප්පටිග ස්වභාවානං සුකුම රූපානම්පි බහිද්දා සීතා දීහි සමාගමෝ නාමනත්හි. තේසං අප්පටිග ස්වභාවානං සුකුම රූපානම්පි. සුකුම රූපත් ඕලාරික රූප වගේ ඔවුනොන් ගැටීමක් නැහැ. ඒ ඔවුනොන් ගැටීමක් නැත්තා වූ සුකුම රූපයන්ගේද බහිද්දා බාහිර සීතාදීහි සීතල උෂ්ණ ආදී විරුද්ධ ප්‍රත්‍යයන් සමග සමාගමෝ නාම නත්ති හමුවීමක් නම් නැත්තේය. එසේනම් මේ සුකුම රූපයන්ගෙත් එබඳු හමුවීමක් නැතිනම් කුතෝ පරිත්තක්කනානං අප්පටිග ස්වභාවානං අරූප ධම්මානං. පරිත්තක්කනානං ඊටාම ස්වල්ප කාලයක් ආවුස ඇති අප්පටිග ස්වභාවානං ඔවුනොන් ගැටීමක් නැත්තා වූ අරූප ධම්මානං චිත්ත චෛතසික අරූපී ධර්මයන්ගේ එබඳු ගැටීමක් කුතෝ කෙසේනම් ලැබෙන්නද? යදි ඒවං එසේනම් මේ විදියට අර්ථය ගත්තොත් සුකුම රූපානං සුකුම රූපයන්ටත් අරූපතාපත්තිසියා ඒවටත් අරූපී ධර්ම කිය යුතු නොවේද? නසියා එසේ නොකිය යුතුයි. කස්මා කුමක් නිසා නොකිය යුතුද? ඕලාරික රූපේහි සමාන ගතිකත්තා. සුකුම රූපවල එසේ ඍජුව ඝට්ටනයක් නැති වුණත් ඕලාරික රූපයන් හා සමාන ස්වභාවය සහිත නිසා ඒවා රූප ධර්මයන්ම තමයි. තානි කියලා කියන්නේ ඒ සුකුම රූප ධර්මයෝ ඕලාරිකේසු රුප්පමානේසු ඕලාරික රූපයන් වෙනස් වන කල්හි රුප්පන්තියේව විකාරයට පැමිණෙත්මය. සමාගමෝචනාම ඒ කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන් සමග එකතු වීම නම් ඉද මෙහි තපෙත්වා ආපාත ගමනං ආරම්මන කරණංච ඒ කියන්නේ ద్వාර ආරම්මන ආපාත ගමනය සහ ආරම්මන කරණංච අරමුණු කිරීම කියන මේ කාරණා දෙක තපෙත්වා හැර අඤ්ඤමඤ්ඤ විරුද්ධානං ඔවුනොවුන්ට විරුද්ධ වූ තිතිපත්තානං තිතියට පැමිණියා වූ ඕලාරික රූපානං ඕලාරික රූපයන්ගේ වා එහෙම නැතිනම් මහා භූතානමේව මහා භූතයන්ගේම අඤ්ඤමඤ්ඤ අභිගට්ඨනං උච්චති ඔවුනොවුන් එකට ඝට්ටණය වීම කියනු ලැබේ. ඒ විදියට පාළියේ කොහොමද සඳහන් වෙලා තියෙන්නේ? රුප්පති ගට්ඨීයති පීලියති වුත්තං. පාළියේහි රුප්පති රුප්පණේ වේ ගට්ඨීයති ගැටෙනු ලැබේ පීලියති පෙළෙනු ලැබේ යයි වුත්තං කියන ලදී. රුප්පණංච නාම රුප්පණයද පරසේනා යුද්ධේන පරසේනා යුද්ධයකින් රට්ට කෝබෝ විය රටෙහි ඇතිවන කැළඹීම වගේ කලාපන්තරගත ධාතුණං කලාපයෙහි ඇතුළත් වන්නා වූ ධාතුන්ගේ කුප්පණං කිපීම බිජ්ජනම් බිදීම වුච්චති කියනු ලැබේ. ඒ නිසා කුප්පති බිජ්ජති කුප්පති කිපේ බිජ්ජති චලනය වේ කැළඹේ යයි වුත්තං කියන ලදී. එත්තච මේ පාළියේහි කුප්පතිති කුප්පති යනු කෝබති කැළඹීමට පත්වීම චංචලති චංචල භාවයට පත්වීම බිජ්ජති බිඳීමට පත්වීම විකාරං ආපජ්ජති බිජ්ජතිති විකාරං ආපජ්ජති බිජ්ජති කියලා කියන්නේ විරුද්ධ ආකාරයකට පැමිණීම. යස්මින් කනේ යම් කිසි ෂණයක විරෝධිපත්‍ය සමාගමන් ලබන්ති විරුද්ධ ප්‍රත්‍යයන් සමග එකතු වීම සිදුවෙද්ද තතෝ පට්ටාය ඒ විරුද්ධ ප්‍රත්‍යයන් සමග හමු වීමේ පටන්
සයම්පි පමාද විකාරපත්තා හොಂತಿ විකාරයට පැමිණියාහු වෙති. ඕමත් අදිමත්ත රූප සන්තතිනං උප්පත්තිය. ඒ කියන්නේ රූප පරම්පරාවේ වැඩිවීමට හෝ පිරිහීමට. ඕමත්ත කියන්නේ පිරිහීමට, අදිමත්ත කියන්නේ වැඩිවීමට. මේ පිරිහුණු රූප සන්තති එහෙම නැත්නම් තව තවත් වැඩුණු රූප සන්තතියින්ගේ උප්පත්තියට පච්ඡය භාවං ප්‍රත්‍ය භාවයට පත්තා හොಂತಿ තියත්තෝ පැමිණියාහු වෙත් යන අර්ථයයි. අපිච තවද එත්ත මෙහි රුප්පණං විකාරයට පත්වීම වෙනසට පත්වීම දුවිදං දෙආකාරයකින් සිදු වෙනවා. එක කාරණාවක් තමයි වඩ්ඩණං තියෙන ප්‍රමාණයට වැඩිය රූප ප්‍රමාණය වැඩි වෙනවා. දෙවෙනි කාරණා තමයි හායනං තියෙනා වූ රූපයන්ට වඩා පිරිහීම සිදු වෙනවා. එතකොට වැඩිම කියන්නේත් විකාරයට පත්වීමමයි, පිරිහීම කියන්නේත් විකාරයට පත්වීමමයි. තදුබයම්පි ඒ කාරණා දෙකම කප්ප වුට්ඨානේ ඒ කියන්නේ කල්පය පටන් ගන්නා කල්හි, කප්ප සංඨානේ කල්පය පිහිටන කල්හි, ඒ වගේම නානා ආයු කප්ප ඒ කියන්නේ නොයෙක් ආයුෂ් කල්පයන්හි සංවච්ඡර අවුරුදු වලදී උතු ඍතු වලදී මාසයන්හිදී රත්ති දිවාදීනං රාත්‍රී දවල් කාලයන්ගේ පරිවර්තනේච මේවා වෙනස් වෙන කල්හිද පාකටං හෝති ප්‍රකට වේ. ඒ කියන්නේ සමහර ඍතු තියෙනවා, ඒවායේ සමහර ගෙඩි ಜಾති පළ ಜಾති හට ගන්නවා. සමහර ඍතු තිනෝ ඒ කාලෙට හට ගන්නෑ. මේ වගේ නානා ඍතු අවුරුදු කල්ප වෙනස් වෙන විට බාහිර රූපයන්ගේ තියෙන විකාරය ප්‍රකටයි. කස්මාපන රූපන්ති නාමං ගට්ටන වශයෙන් රුප්පන ධම්මාන මේව සිද්ධං. කස්මාපන කුමක් නිසාද රූපං ඉති නාමං රූපය යන නම ගට්ටන වශයෙන් ගැටීම් වශයෙන් රුප්පන ධම්මාන මේව රුප්පන ස්වභාවය වෙනස් වීම ස්වභාවය ඇති ධර්මයන්ටම සිද්ධං සිද්ධ වූයේද. තේස මේව සවිග්ගහත්තා රූපී ධර්මයන්ගේම ඇති සවිග්ගහත්තා කියලා කියන්නේ ශරීර සටහන් නැති භාවය. අරූපී ධර්මයන් එක సంతානයක හටගන්නේ එක චිත්ත චෛතසික ධර්ම සමූහයක් පමණයි. ඒක තමයි අර ධම්මපද ගාථාවේ ඒකං චරං කියන පදයෙන් දක්වන්නේ. එක චිත්ත సంతානයක එක අවස්ථාවකදී එක සිතක් පමණයි පහළ වෙන්නේ. එක චිත්ත සංතානයක එක ෂණයක සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා සිත කියන එක හැම වෙලාවෙම ඒකං චරං තනිව හැසිරෙන ධර්මයක්. නමුත් මේ රූප පරමාර්ථ ධර්මය එහෙම නෙවෙයි. ඒකක්කනේ බහූ රූප කලාපා uppajjanti. ඒකාබද්ධ භාවයෙන් එකට බැඳිලා එකම ශනේ රූප කලාප බොහෝ රාශියක් පහළ වෙන නිසා එතන සත්‍ය වශයෙන් ද්‍රව්‍යයක් නැති වුණත් ද්‍රව්‍යයක දෙයක ආකාරයෙන් සිතට වැටහෙන ලෙස අවකාශයේ රූප ධර්මයන්ගේ පහළවීම වෙනවා. ඒකට තමයි විග්‍රහ සහිත නිසා කියලා කිව්වේ. මෙතන විග්‍රහ කියලා කියන්නේ රූප පරමාර්ථ ධර්මයන් අවකාශයේ රාශි ලෙස පැවති පහළ වුණාම සිතට දැනෙන්නා වූ ප්‍රඥප්තියට. රූප ධම්මා රූප ධර්මයෝ සමූහ සංඨානාදී භාවපත්තිය ඒ කියන්නේ සමූහ වශයෙන් සමූහ භාවයට සංඨාන භාවයට පැමිණීමෙන් සවිග්ගහ හොಂತಿ. ඒ කියන්නේ ද්‍රව්‍ය ශරීර ලෙස පෙනී සිටින්නාහු වෙති. තස්මා ඒ නිසා තේසමේව ඒ රූප පරමාර්ථ ධර්මයන්ගේම රුප්පණං විකාරයට පත්වීම පච්චක්කතෝපි ප්‍රත්‍යක්ෂ වශයෙන්ද ලෝකස්ස ලෝකයාට පාකටං ප්‍රකටය. ඉති ඒ නිසා තේසු ඒව ඒ රූප පරමාර්ථ ධර්මයන් හිම රූපං ඉති නාමං රූප කියන නාමය සිද්ධං ඉති දට්ඨබ්බං සිද්ධයයි දත යුතුය. අරූප ධම්මාපන අවිග්ගහ අරූපී ධර්මයන් ඒ වගේ මොනතරම් පහළ වුණත් ඒවායේ ශරීරයක් හැඩයක් සාමාන්‍ය ලෝකයාට ප්‍රකට වෙන්නේ නැහැ.
නෑ තේසං ඒ අරූපී ධර්මයන්ගේ විකාරයට පත්වීම පච්චක්කතෝ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලෝකස්ස සාමාන්‍ය මහා ජනයාට පාකටෝ ප්‍රකට නොහෝති නොවේයි. තන්තන් රූප විකාරන් දිස්වාවා සුත්වාවා පුච්චිත්වා යේවවා සෝ ලෝකේන ජානිතබ්බෝ අඤ්ඤත්‍ර පරචිත්ත විදුහි. ඒ කියන්නේ පරචිත්ත විඥාන ඥානය රහිත පරචිත්ත විඥානන ඥානය නැති ලෝකයා විසින් චිත්ත චෛතසිකයන්ගේ වෙනස් වීම දැනගන්නේ රූප විකාරංවා. ඒ කියන්නේ චිත්ත චෛතසික හට ගන්නකොට ද්වේෂ සිත් આવොත් මූණ කළු වෙලා යනවා. ඒ වගේම ප්‍රීතිය සහිත සිත් හටගත්තොත් මූණ සතුටු ප්‍රිය සහිත රූප උපදවන. ඒ වගේ මේ රූප විකාරයේ දිහා බලලා තමයි සිත ගැන යම් අදහසක් ගන්නෙ. රූප විකාරන් දිස්වාවා රූප විකාරය දැක හෝ සුත්වාවා අහලා හෝ පුච්චිත්වා යේව විමසලා හෝ සෝ එය කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ වෙනස් වීම ලෝකේන ලෝකයා විසින් ජානිතබ්බෝ දත යුතුය. තස්මා ඒ නිසා තේසං ඒ චිත්ත චෛතසික ධර්මයන්ට රූපතාපත්ති රූප කියන විවහාරය නැත්ති නැත්තේය. ඒ තමයි රූප කියන පරමාර්ථ ධර්මයේ පිළිබඳව පරමත්ත දීපනියේ කියවිච්ච කරුණු ටික. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ පරමාර්ථ ධර්මයන් අතරින් ගම්භීරම පරමාර්ථ ධර්මයේ පිළිබඳව. ඒ තමයි නිබ්බාන. පරමාර්ථ ධර්ම 82 අතුරෙන් ගැඹුරුම පරමාර්ථ ධර්මය තමයි නිර්වාණ පරමාර්ථ ධර්මය. මේක සාමාන්‍ය පුතඥයන්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් අරමුණු කරන්නට හැකියාවක් නැහැ. ධර්මය අහලා ධර්ම සාකච්ඡා කරලා ධර්මයේ ඉගෙනීම වශයෙන් අනුමාන වශයෙන් තමයි දැනගැනීමට හැකියාවක් තියෙන්නේ. මේ නිර්වාණ කියන පරමාර්ථ ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නේ සෝවාන් ආදී ආර්ය පුද්ගලයන් වහන්සේලා පමණයි. සාමාන්‍ය පෘථග්ජනයෙකුට නිර්වාණය කියන පරමාර්ථ ධර්මය කිසිසේත්ම අරමුණු වෙන්නේ නැත. අනුමාන වශයෙන් තමයි දැනුම ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එක්තරා පරයායකට පෘථග්ජනයට නිවන අරමුණු වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ තමයි මාර්ග චිත්ත වීතිවල ගෝත්‍ර භූසිත තියෙනවා. ගෝත්‍ර භූසිතෙන් පස්සේ තමයි මග්ගසිත පහළ වෙන්නේ. එතකොට මාර්ගසිත පහළ වීමට කලින් මේ ගෝත්‍ර භූසිතේ අරමුණත් නිර්වාණයයි. හැබැයි එයා තාම ආර්ය තත්වයටපත් උනේ නැහැ. ආර්ය තත්වයටපත් වෙන්නේ මාර්ගයෙන් පස්සේ. ඒ නිසා මේ සිතෙන් නිවන අරමුණු කරන හින්දා ඒ අවස්ථාවට කියන්න පුළුවන් පුතඥයාත් නිවන අරමුණු කරනවා කියලා. නිබ්බානං ගෝත්‍ර බුස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. නිර්වාණය ගෝත්‍ර භූ චිත්තයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවේ කියලා පාළිය සඳහන් වෙනවා. ඒ නිසා පුතඥයා නිවන අරමුණු කරන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මාර්ගසිතට, ඒ කියන්නේ මාර්ග චිත්ත වීතියෙහි මාර්ගසිතට කලින් උපදින ගෝත්‍ර භූ සිත. මේන් අන්‍ය වූ සාමාන්‍ය පුතඥයන්ට මේ නිවන කියන පරමාර්ථ ධර්මය අරමුණු වෙන්නේ නැහැ. අනුමාන වශයෙන් තමයි දැනගැනීමට හැකියාව තියෙන්නේ. එතකොට නිවන කියන කාරණාව ගැන අපිට වැටහෙන හැටියට සාමාන්‍යයෙන් කතා කරලා බලමු. මේ පිළිබඳව ආසතුන් වහන්සේලාත් කරුණු කාරණා කියවලා පරමාර්ථ සූක්ෂම ධර්මයක් හින්ද එකපාරට අපිට වටහා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා නැවත පොතපත කියවලා තමයි මේ නිර්වාණය කියන ධර්මය තේරුම් කරගන්නට ඕන. මේ නිර්වාණය කියන ධර්මයේ තේරුම් කර ගැනීමට විශේෂයෙන් උපකාරක පොත තමයි රේරුකාන්ත සන්නස්සිගේ නිර්වාණ විනිශ්චය කියන පොත. ඒ නිසා මේ නිර්වාණ විනිශ්චය කියන පොත අධ්‍යයනය කරොත් අපිට නිර්වාණය පිළිබඳව යම් අදහසක් දැනගන්නට පුළුවන්. අපි කෙටියෙන් කතා කරනවා නම් අපි උදේ කතා කරා පරමාර්ථ ධර්මයන් චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්මයන් උපාද ඨිති භංග කියලා අවස්ථා තුනක් තියෙනවා. ඒ අවස්ථා තුනෙන් අතීත ස්කන්ධයන්ගේ නිරුද්ධ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා
ඔවුන්ම නිරුද්ධ වෙලා ඉවරයි. ඒ වගේම වර්තමාන තියෙන ස්කන්ධද අපි ඒවා දුරු කිරීම සඳහා කළ යුතු දෙයක් නැහැ. ඒවා ධර්මයන්ගේ ස්වභාවයෙන්ම හටගෙන පැවතිලා බිඳිලා යනවා. එතකොට ස්කන්ධ දුකෙන් මිදීම දැන් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ නිර්වාණය කියලා කියන්නේ අතීත ස්කන්ධයන්ගේ නිරෝධයක් ගැනවත් පච්චුප්පන්න ස්කන්ධයන්ගේ නිරෝධයක් ගැනවත් නෙවෙයි. නිර්වාණය කියලා කියන්නේ අනාගත ස්කන්ධයන් පිළිබඳව දුරු කිරීමක් කියන්නේ. අනාගත ස්කන්ධයන්ගෙන් මිදීමක් තමයි නිවනේදී සිද්ධ වෙන්නේ. මොකද අතීත ධර්මයන් හටගෙන නිරුද්ධ වෙලා. දැන් අපිට ගිය ජීවිතේ යම් දුකක් තිබුණා නම් ඒ දුක දුරු කිරීම සඳහා දැන් උත්සාහ කරන දෙයක් තියෙයිද? නැහැ. ඒක ඉබේම හටගෙන නිරුද්ධ වෙලා. ඒ වගේම මේ අවස්ථාවේ යම් දුකක් තියෙ නම් ඒ කියන්නේ උපාද ඨිති භංග කියන ඝනපච්චුප්පන්න අර්ථයෙන් ඒ ධර්මයට දුරු කිරීම සඳහා කරන්න අවශ්‍ය නැහැ මුකුත්. කුමක් නිසාද? uppajjitva niruddhanti. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ. uppajjitva niruddhanti තේසං රූප සමෝසුකෝ. සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ප්‍රත්‍ය නිසා හටගෙන නිරුද්ධන්ති නිරුද්ධ වෙති. හටගත් සංස්කාර ධර්මයන්ගේ දුරු වීම සඳහා වීරිය කළ යුතු වෙන්නේ නැහැ. එතකොට අපිට දුරු කරන්න තියෙන්නේ අනාගත ස්කන්ධයන්. එතකොට අපි දන්නවා අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා තමයි කර්ම රැස් වෙන්නේ. ප්‍රතිසන්දි උපදවන කර්ම රැස් වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ කර්ම නිසා අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. කර්ම නිසා සංකාර පච්චය විඥානං. එතෙන්දි විඥානං කියලා කියන්නේ ප්‍රතිසන්දි විඥානය. ඒ කියන්නේ විපාක විඥාන ඔක්කොම ගන්නවා. ඒ කියන්නේ ලෞකික ඒවා. නමුත් සංකාර පච්චය විඥාන කියනකොට ප්‍රතිසන්දි විපාක ගත්තොත් එතකොට ඒක තමයි ඊළඟ භවයේහි උප්පත්තිය හැටියට ගන්නෙ. පටිසන්ධි සිත කියලා කියන්නේ මේ ජීවිතයේ චුතිසිතෙන් අනතුරුව ඊළඟ භවයේහි හටගන්න මුල්ම සිත. ඒකට තමයි අපි ප්‍රතිසන්ධි ගන්නව කියලා කියන්නේ. එතකොට මේ ජීවිතයේදී චුතිසිතෙන් අනතුරුව අපි කවුරුවත් දන්නේ අපි කොච්චර භව ගණන් උපදිනවද කියලා. සමහර වෙලාවට නිරය ගිහිල්ලා උපදින්න පුළුවන්. සමහර වෙලාවට මනුස්ස වේලා උපදින්න පුළුවන්. නානා භවයන්හි කෙලවරක් නැතුව උපදින්න පුළුවන් හැකියාව අපි අද අපේ సంతානය තුල තියෙනවා. කුමක් නිසාද? අවිද්‍යා තණ්හාදී කෙලෙස් සහිත භාවය නිසා. එතකොට පුතඥ සෑම කෙනෙකුටම අනාගතයේ කෙලවරක් නැති භවයන් ඉපදීමේ හැකියාව සහිතයි. යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන මේ භවයේදී මේ කෙලෙස් දුරු කිරීමේ මාර්ගයක් තියෙනම් ඒ මාර්ගය උපදවාගෙන කෙලෙස් ධර්මයන් දුරු කරනවා. එතකොට මේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම නිසා මොකද වෙන්නේ? හටගන්න තියෙන ස්කන්ධයන් නූපදී යනවා. මොකද ප්‍රත්‍ය නැති කරපු නිසා. ඒ කියන්නේ කෙලෙස් සහිත පුද්ගලයෙකුට ඒ කෙලෙස් නිසා හටගන්න ස්කන්ධ රාශියක් අනාගතයේ තිබුණා නම් ඒ ස්කන්ධ රාශිය උපදවන්නා වූ කෙලෙස් ටික අපිට මේ ජීවිතයේදීම නැති කරන්න පුළුවන්. ඒ නැති කරනකොට අනාගතයේ උපදින්න තියෙන ස්කන්ධයන් සහ කෙලෙස් ධර්මයන් නිරුද්ධ වෙනවා. එතකොට නිර්වාණය කියලා කියන්නේ මෙන්න මේ නූපන්නා වූ ස්කන්ධයන්ගේ සහ කෙලෙස් ධර්මයන්ගේ නිරෝධයට. නිර්වාණය කියලා කියන්නේ නූපන්නා වූ ස්කන්ධයන්ගේ සහ නූපන්නා වූ කෙලෙස් ධර්මයන්ගේ නිරෝධයකටයි. එතකොට ඒක අපිට තවත් පැහැදිලි වෙනවා පරමත්ත දීපෙණියෙහි 19 වෙනි පිටුවේ යටම පරිච්ඡේදය පෙළ ගන්න. පරමත්ත දීපෙණිය පොතේ 19 වෙනි පිටුවේ යටම පරිච්ඡේදය. එතන තියෙනවා නිබ්බානං ඉති එත්ත. නිබ්බානං යන මෙහි නිබ්බායන්ති සබ්බේ වට්ඨ දුක්ඛ සන්තාපා ඒ තස්මින් ඉති නිබ්බානං.
ඒතස්මින් මේ නිර්වාණයෙහි සබ්බේ වට්ට දුක්ඛ සන්තාපා කම්ම වට්ට කිලේශ වට්ට විපාක වට්ට කියන මේ සංසාර දුක්ගිනි නිබ්බායන්ති නිවෙති ඉති ඒ නිසා නිබ්බාණං කියලා කියනවා. නිබ්බායන්ති ඉති නිබ්බායන්ති යනු යේ කිලේසා යම් කෙලේශ ධර්මයෝ වා එහෙම නැතිනම් ඛණ්ඩාවා ස්කන්ධ ධර්මයෝ අභාවිත මග්ගස්ස අභාවිත මග්ගස්ස කියලා කියන්නේ සතර මාර්ග ඥානයන් උපදවා ගත්තේ නැති පුද්ගලයන්ට. ඒ කියන්නේ පුතඥායයට. අභාවිත මග්ගස්ස භාවිත මග්ග කියලා කියන්නේ සතර මාර්ග ඥානයන් උපදවා ගත්ත පුද්ගලයාට. අභාවිත මග්ග කියලා කියන්නේ මාර්ග ඥානයන් උපදවා ගත්තේ නැති පුතඥ පුද්ගලයාට. අභාවිත මග්ගස්ස සතර මාර්ගයන් නූපදවාගත් පුද්ගලයාට ආයතින් අනාගතයෙහි uppajjana රහපක්ඛේ ठिता හොಂತಿ uppajjana රහපක්ඛේ ඉපදීමට සුදුසු අවස්ථාවේ ඒ කියන්නේ උපදින බවින් යුතුව ඒ කියන්නේ මාර්ගය උපදවා ගත්තේ නැතොත් අනිවාර්යයෙන්ම ප්‍රතිසන්දි ආදී අනාගත භවයන් කෙලවරක් නැතුව පහළ වෙනවා. uppajjana රහපක්ඛේ ठिता හොಂತಿ ඉපදීමට සුදුසු භවෙහි සිටියාහු වෙද්ද තේ යේව ඒ කියන්නේ මාර්ගේ නූපන්නා වූ පුද්ගලයාට ඉපදිය හැකි ස්කන්ධ ටිකක් තිබුණා නම් තේ යේව ඒ ස්කන්ධයෝම භාවිත මග්ගස්ස ඒ කියන්නේ මාර්ගයේ උපදවා ගත්ත පුද්ගලයාට අනුප්පජ්ජනා රහපක්ඛම් පාපුනන්ති නූපදින්නා වූ බවට පැමිණෙති ඉති අත්තෝ යනාර්ථයයි. එතකොට නිබ්බායන්ති නිවෙනවා කියලා කියන්නේ මාර්ග ඥානයන් උපදවා ගත්තේ නැති පුද්ගලයෙකුට අනාගතයේ යම් ස්කන්ධ ටිකක් හෝ කෙලෙස් ධර්ම ටිකක් පහළ වෙන්න තිබුණා නම් මාර්ග ඥානයන් උපදවාගෙන ඒ පහළ වෙන්න තිබිච්ච කෙලෙස් ධර්මයන්ගේ සහ ස්කන්ධයන්ගේ ප්‍රත්‍ය දුරු කරපු නිසා නූපදිනා බවට පමුණුවා ගැනීමට තමයි මෙතන නිබ්බායන්ති නිවෙනවා කියලා කියන්නේ. දුකෙන් මිදෙනවා කියලා කියන්නේ. එතකොට අනාගතයේ ඉපදෙන්න තියෙන දුකෙන් තමයි අපි මිදෙන්නේ. ඒක උදාහරණයක් හැටියට ගත්තොත් අපිට මෙහෙම ගන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ළඟට යනවා. එයාව අපිව චෙක් කරලා කියනවා පිළිකාවක් හැදෙනවා හෙට දෙකට. පිළිකාව කියන රෝගයේ හෙට දෙකට හැදෙන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ බේත වළඳන්න කියලා බෙහෙතක් දෙනවා. එතකොට මේ බේත වැළඳුවේ නැතොත් හෙට දෙකට හට ගන්න තියෙන පිළිකාවක්. ඊට පස්සේ දෙන්නෙක් ඉන්නෝ ලෙඩු දෙන්නෙක් ඉන්නෝ එක්කෙනෙක් අර වෛද්‍යවරයා දීපු බෙහෙත වළඳනවා. එක්කෙනෙක් වළඳන්නේ නැතුව ඉන්නෝ. එතකොට වළඳන්නේ නැති කෙනා හෙට දෙකට මොකද වෙන්නේ? පිළිකාව නැමැති දුක්ඛයට පැමිණෙනවා. ඒ පිළිකාව නිවාරණය කරන්න සමර්ථ බෙහෙත වළඳපු කෙනාට මොකද වෙන්නේ? හෙට දෙකට හටගන්න තිබිච්ච පිළිකාවයි නැති උනේ. හටගත්ත පිළිකාවක්වත් හටගෙන නිරුද්ධ වෙච්ච අතීත පිළිකාවක් නෙවෙයි. හෙට දෙකට හටගන්න තිබිච්ච පිළිකාව යම් හේතුවක් නිසා හටගන්නවා නම් බෙහෙත් වළඳලා ඒ හේතුව නැති කරගත්ත නිසා හටගන්න තිබිච්ච පිළිකාව හට නොගන්නා බවට පත් වෙනවා. පැහැදිලිද? එතකොට අනිත් පුද්ගලයා බෙහෙත වැළඳුවේ නැහැ. ඒ නිසා එයා පිළිකාව හටගන්න තියෙන හේතුව නැති කරේ නැහැ. ඒ හේතුව නිසා හෙට දෙකට පිළිකාව නැමැති දුකට පැමිණුණා. හරියට බෙහෙත් වළඳපු කෙනා වගේ භාවිත මග්ග පුද්ගලයා දත යුතුයි. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ උපදවා ගත්ත කෙනා අර බෙහෙත වළඳපු කෙනා වගේ. එයාට අනාගතයේ උපදින්න තියෙන කෙලෙස් ධර්මයන් සහ ස්කන්ධ ධර්මයන් නිරුද්ධ භාවයටපත් වෙනවා. හට නොගන්නා බවටපත් වෙනවා. බෙහෙත වළඳන් නැතුව හිටපු කෙනා වගේ පුතඥ පුද්ගලයා දත යුතුයි. පුතඥ පුද්ගලයා බෙහෙත වළඳලා හටගන්න තියෙන ස්කන්ධ ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ නැමැති බෙහෙත වළඳලා හටගන්න තියෙන ස්කන්ධයන්ගේ සහ කෙලෙස් ධර්මයන්ගේ හේතුව නැසුවේ නැති නිසා
එයා ඒ කෙලෙසයන්ට සහ ස්කන්ධ දුකටපත් වෙනවා. හරිනේ. එතකොට ඊට පස්සේ විස්තර කරනවා හතරවෙනි පේළිය අග නහි කනත්තයන් පත්වා නිරුද්ධා අතීත ධම්මා නිබ්බායන්ති නාම. කනත්තයන් කියලා කියන්නේ උපාද ඨිති භංග කියන සනත්‍රයට පත්වා පැමිණ නිරුද්ධා අතීත ධම්මා නිරුද්ධ වූ අතීත ධර්මයෝ නහි නිබ්බායන්ති නාම ඒවා නිවෙනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. මොකද ඒවා නිරුද්ධ වෙලා ඉවරයි. පච්චුප්පන්නේසු ඒ කියන්නේ වර්තමාන ධර්මයන් හිද ඒ කියන්නේ වර්තමාන ධර්මයන්ගෙන් නිවීමක් කියලා එකක් වෙන්නේ නැහැ. මොකද ඒවා පහළ වෙලා තියෙන්නේ. ඒවා සත්වයා පෙළනවා. දුක කියලා කියන්නේ අබින්න සම්පටිපීලනට්ඨේන දුක්ඛං. සත්වයාව ඉපදීම බිඳීම කියන මේ දෙකෙන් පෙළෙන දවන නිසා තමයි දුක කියන්නේ. වර්තමාන ධර්මය කියන්නේ වර්තමානයේ පෙළලා නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හටගන්නා ධර්මයේ ස්වභාවය තමයි නිරුද්ධ වෙලා යන එක. ඒ හින්දා පච්චුප්පන්නේසු කියන්නේ වර්තමාන ධර්මයන්හි දුරු කිරීමේ කෘත්‍යයක් සඳහා වීරිය කළ යුතු නැහැ. ඒක ඒ ධර්මයේ ස්වභාවයම තමයි හටගෙන නිරුද්ධ වෙලා යන බව. ඊළඟට ආයතින් අවස්සං uppajjamanesu ධම්මේසු ආයතින් අනාගතයේහි අවස්සං ඒකාන්තයෙන් uppajjamanesu ධම්මේසු ඒ කියන්නේ ඒකාන්තයෙන් උපදින අනාගත ධර්ම තියෙනවා. ඒ ධර්මයන්ගේද දුරු කිරීමක් කරන්න හැකියාවක් නැහැ. ඒ තමයි මෙහෙම. දැන් මේ භවයේ ප්‍රතිසන්දිය ගන්නේ කලින් භවයක තිබිච්ච කර්මයක් නිසා නේද? එතකොට මේ භවයේ ප්‍රතිසන්දි ගත්ත පුද්ගලයා චුතිසිත දක්වා හටගන්න තියෙන ස්කන්ධයන් අතීත කර්ම ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ ඵලය දැන් හටගෙන ඉවරයි. එතකොට මේ අතර මැදදී යම් කිසි කෙනෙක් අරිහත් මාර්ගයට පැමිණෙනවා. අරිහත් මාර්ගයට පැමිණෙනකොට ඒ సంతානයේ මැත්තේ හටගන්න තියෙන කෙලෙස් සහ මේ චුතියෙන් අනතුරුව හටගන්න තියෙන ස්කන්ධයන් තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට උන්වහන්සේ චුතිය දක්වා මේ භවය තුල හටගන්න ස්කන්ධයන්ගේ දුරු වීමක් නැහැ. එහෙම තියෙයි නම් අරිහත්වයට පත්වෙච්ච ගමන් පිරිනිවන් පාන්නට ඕන. ඒ නිසා ආයතින් අනාගතයෙහි අවස්සං uppajjamanesu ධම්මේසු ඒකාන්තයෙන් උපදිනු ලබන ධර්මයන්හි නිබ්බායන්ති නිවෙනවා දුරු වෙනවා කියන කතාවක් නැහැ. එතකොට අවස්සං uppajjamanesu ධම්මේසු කියලා කියන්නේ චුතිසිත දක්වා උපදින්න තියෙන ස්කන්ධය. අඟුලිමාල ස්වාමීන් වහන්සේට ගල් මුල් වලින් පහර වදිනකොට නානාවිද දුක් අනුභව කරා. ඒවා මාර්ගයන්ට පැමිණිලා දුරු කරන්න පුළුවන් දුකක් නෙවෙයි. හැබැයි ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කරපු පානඝාත කර්මවල උන්වහන්සේ මාර්ගය උපදවා ගත්තේ නැත්නම් චුතියෙන් පස්සේ කොහෙද යන්නේ? අපායේ. එතකොට අපායේ ආදී සංසාරයේ උපදින්න තිබිච්ච ස්කන්ධයන් උන්වහන්සේට දුරු වෙලා ගියා. එතකොට අතීත ධර්මයන්හි දුරු වීමක් කතා කරන්න දෙයක් නැහැ. ඒව දුරු වෙලා ඉවරයි. වර්තමාන ධර්මයන් සඳහා දුරු කිරීමට වීරිය කළ යුතු නැහැ. ඒක ධර්මයේම ස්වභාවය තමයි uppajjitwa niruddhanti ඉපද බිඳිලා යනවා. ඒ වගේම චුතිසිත දක්වා උපදින්න තියෙන ඒකාන්තයෙන් උපදින්න තියෙන ඒවා අභිධර්මාත සංග්‍රහයට අනුව ධර්ම බෙදා ගන්න පුළුවන් මොනවද උපදින්න පුළුවන් කියලා. මං එච්චර සරලව සංකීර්ණව මෙතන බෙදන්න යන්නේ නැහැ. ඒවා අපි පස්සේ ඉගෙන ගන්නකොට බෙදා ගන්න පුළුවන් මොන සිද්ධ හටගන්නේ මොන රූපද හටගන්නේ කියලා පොඩියට කඩලා කතා කරන්නත් පුළුවන්. නමුත් මම මෙතෙන්දී එහෙම කතා කරන්නේ නැහැ. එතකොට චුතිය දක්වා හටගන්න තියෙන ස්කන්ධේනොත් අරිහත්වයටපත් වුණා කියලා මාර්ගඵලවලටපත් වුණා කියලා දුරු වීමක් වෙන්නේ නැහැ. ඒවා එහෙම්ම හට ගන්නවා. මොකද ඒවයි ප්‍රත්‍ය අතීත ප්‍රත්‍ය. දැන් තියෙන්නේ ඵලයක්. ඒ නිසා ඒ ධර්මයන්ගේ වත්තබ්බ මේවනත්ති නිවීමක් ගැන කියන්න කතාවක් නැහැ.
වට්ට දුක්ඛ සන්තාපාති වට්ට දුක්ඛ සන්තාප යනු කිලේශ වට්ට කම්ම වට්ට කර්මය විපාක වට්ට විපාක ධර්මයන් කියන දුක්ඛ සන්තාපයෝය. නහි ත්‍රිවිධ වට්ට දුක්ඛ සන්තාප රහිතානං රුක්ඛාදීනං අනුප්පාද නිරෝධෝ නිබ්බානං නාම හෝති. මෙතන අනුප්පාද නිරෝධය කියලා කියන්නේ උප්පාද කියලා කියන්නේ උප්පාද අවස්ථාවට පැමිණීම. උප්පාද පහළ වෙනවා. නිරෝධ කියලා කියන්නේ දුරු කිරීම. අනු කියලා දානවා. අනුප්පාද නිරෝධ කියලා කියන්නේ නූපන්නා වූ ධර්මයන්ගේ දුරු කිරීමට කියනවා අනුප්පාද නිරෝධය කියලා. ඒ කියන්නේ තවම හට නොගත් හටගන්න තියෙන නූපන්නා වූ ධර්මයන්ගේ නිරෝධයට කියනවා අනුත්පාද නිරෝධය කියලා. එතකොට දැන් ගහක් මැරිලා යනවා. එතකොට ගහක් මැරිලා යනකොට ඒ මැරිච්ච ගහේ නැවත හටගන්න ස්කන්ධයක් නැහැ. ඒ ගස්සාදී මේ කර්මය මේ නහි ත්‍රිවිධ වට්ට දුක්ඛ සන්තාප රහිතානං ඒ කියන්නේ කම්ම වට්ට විපාක වට්ට කිලේශ වට්ට කියන මේ දුක්ගිනි තුන රහිත වූ ගස්කොළන් ආදීෙහි අනුත්පාද නිරුද්ධ වීමට අනුප්පාද නිරෝධය නිබ්බානං නාම හෝති. ඒවට නිර්වාණය කියලා කියන්නේ නැහැ. නිර්වාණය කියන කතාව කියන්නේ හැම වෙලාවෙම සවිඥානික සත්ව సంతානයක් ගැනමයි. ඒතස්මින් ඉති විසයේ බුම්මං ඒතස්මින් ඉති ඒතස්මින් යනු විසයේ බුම්මං මේ බුම්මං කියලා කියන්නේ අටුවාවල විභක්ති වලට විවහාර කරන නම් තියෙනවා. අපි පාලි ඉගෙන ගන්නකොට පඨමා විභක්තිය, ဒုတိ යා විභක්තිය, තතියා විභක්තිය ආදී වශයෙන් ඉගෙන ගන්නේ. නමුත් අටුවා ටීකාවල පඨමා විභක්ති කියලා නෙමෙයි කියන්නේ. පඨමා විභක්තියට අටුවාවේ කියන නම තමයි පච්චත්ත වචනං. පච්චත්ත වචනං කියලා කියන්නේ පඨමා විභක්තියට අටුවාවේ තියෙන නම. ဒုတိ යා විභක්තියට අටුවාවේ කියන්නේ උපයෝග වචනං. ဒုတိ යා විභක්තිය කියලා අටුවාවේ නැහැ. උපයෝග වචනං කියලා කියන්නේ ဒုတိ යා විභක්තියට. තතියා විභක්තියට අටුවාවේ කියන්නේ කරණ වචනං. චතුත්ථි විභක්තියට අටුවාවේ කියන්නේ සම්පදාන වචනං. පංචමී විභක්තියට අටුවාවේ කියන්නේ පංචමී විභක්තිය නෙවෙයි නිස්සක්ක වචනං. නිස්සක්ක වචනං. නිස්සක්ක වචනං කියලා තිබුණොත් පංචමී විභක්තියටයි ඒ කියන්නේ. චට්ටි විභක්තියට අටුවාවේ කියන්නේ සාමි වචනං. සත්තමී විභක්තියට අටුවාවේ කියන්නේ බුම්ම වචනං. මේ විදියට අටුවාවෙහි විභක්ති හතට පාවිච්චි කරන නම් හතක් තියෙනවා. අටුවා ටීකාවල පඨමා විභක්තිය, ဒုတိ යා විභක්තිය මේ විවහාරය පාවිච්චි කරන්නේ නැහැ. පඨමා විභක්තියට කියන්නේ පච්චත්ත වචනං, ဒုတိ යා විභක්තියට කියන්නේ උපයෝග වචනං, තතියා විභක්තියට කියන්නේ කරණ වචනං, චතුත්ථි විභක්තියට කියන්නේ සම්පදාන වචනං, පංචමී විභක්තියට කියන්නේ නිස්සක්ක වචනං, චට්ටි විභක්තියට කියන්නේ සාමි වචනං, සත්තමී විභක්තියට කියන්නේ බුම්ම වචනං. මේ අටුවා ටීකාවල විභක්ති හත නම් කරන නම්. එතකොට මෙතන කියනවා ඒතස්මින් ඉති විසයේ බුම්මං. ඒතස්මින් යනු විසයේ විෂයාර්ථයේ බුම්මං කියලා කියන්නේ සත්තමී විභක්තියයි. යතා ආකාශේ සකුණා පක්ඛන්දන්ති. ඒ කියන්නේ අහසෙහි කුරුල්ලෝ පියාඹනවා කිව්වයින් පස්සේ අහස කියලා එකක් සත්‍ය වශයෙන් නැහැ. ඒ කියන්නේ ආකාශය කියලා එකක් තියෙන්නේ. නමුත් කුරුල්ලන්ට පියාඹීම කියන ක්‍රියාව අහසෙන් තොරව කරන්න බෑ. ඒ නිසා අහසෙහි පියාඹනවා කියනවා. යේහි තේ නිබ්බායන්ති. යේහි තේ නිබ්බායන්ති කියන වාක්‍යයේ හි කියලා කියන්නේ නිපාත පදයක්. අර්ථයක් නැහැ ඒකේ.
තේ කියලා කියන්නේ වචන අලංකාරෝ වාක්‍ය ලක්ෂණ වීමට යොදපු වචනයක්. එතකොට යේ නිබ්බායන්ති යම් කෙනෙක් නිවෙද්ද තේසං ඒ අයට තම් බිනිම්මුත්තං අඤ්ඤං නිබ්බුතිඨාමන් නාම නත්ති. ඒ කියන්නේ නිවෙන්නා වූ තැනක් කියලා නිර්වාණයෙන් අන්න වූ ධර්මයක් නැහැ. නෝපන්නා වූ ස්කන්ධයන්ගේ සහ කෙලෙස් ධර්මයන්ගේ නිවීමටම තමයි නිර්වාණය කියලා කියන්නේ. වා තවත් ක්‍රමයකින් අරිය ජනා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ ආර්ය පුද්ගලයෝ ඒතස්මින් මේ නිර්වාණයෙහි නිබ්බායන්ති නිවීමට පත්වෙති කියන අර්ථයෙන්ුත් නිබ්බාණං කියලා කියනවා. එනිසා තමයි රතන සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ නිබ්බන්ති ධීරා යථායම් පදීපෝ තිහි වුත්තං. එතකොට යතා අයම් පදීපෝ මේ ප්‍රදීපය ප්‍රත්‍ය ශේවීමෙන් නිවීමට පත්වෙන්නේ කෙසේද? අන්න ඒ වගේ ආර්යයන් වහන්සේලාද තම තමන් වහන්සේලා විසින් උපදවාගත්ත මාර්ග ඥානයෙන් ප්‍රත්‍යයන් ශේකල නිසා හටගන්න තියෙන ස්කන්ධයන්ගේ සහ හටගන්න තියෙන කෙලෙස්යන්ගේ නිරෝධ භාවයට පත්වෙති. නිබ්බායන්ති යනු තන්තං කිලේසානං ඒ කෙලෙස් ධර්මයන්ගේ හෝ කන්දානං ඒ ස්කන්ධ ධර්මයන්ගේ පුන නැවත අපපටි සන්දික භාවං නැවත හට නොගන්නා වූ ස්වභාවයට පාපුනන්ති පැමිණෙති ඉති අත්ථෝ යන අර්ථයයි. ඒතස්මින් ඉති විෂයේ ඒව බුම්මං. එතනත් ඒතස්මින් කියලා කියන්නේ විෂයාර්ථයේ සත්ත්මී විභක්තිය. ඒතස්මින් අධිගතේ ඉති යෝජෙන්ති. ඒ කියන්නේ නිර්වාණයට පැමිණි කල්ලි කිලේශ ස්කන්ධයන්ගේ නිරෝධය සිදුවනවා කියන යයි යෝජෙන්ති යොදති. ටීකාසු පන ටීකාවල බවා බවං විනනතෝ සංසිබ්බනතෝ වානං උච්චති තණ්හා. ටීකාවන්හි භවයෙන් භවය වෙලන බැවින් මහනවා වගේ ස්වභාවය ඇති නිසා තණ්හාවට වාන කියලා කියනු ලැබේ. තතෝ නික්කන්තං ඒ වාන සංඛ්‍යාත වූ තණ්හාවෙක් නික්මුණා කියන අර්ථයෙන් නිබ්බානං ඉති වුත්තං නිර්වාණයයි කියන ලදී. එතකොට ওই තමයි නිර්වාණ කියන පරමාර්ථ ධර්මය සම්බන්ධයෙන් පරමත්ත දීපණිය කියන පොතේ සඳහන් වෙලා තියෙන කරුණු ටික. අපි ඊළඟට අභිධර්මයේ මූලික කරුණු පොතටත් ටිකක් ගිහිල්ලා බලමු. 48 වෙනි පිටුව පොඩ්ඩක් පෙළ ගන්න. අභිධර්මයේ මූලික කරුණු පොතේ 48 වෙනි පිටුවේ නිර්වාණය ගැන රේරුකාංශාන්සේ විග්‍රහ කරපු ආකාරය. 48 වෙනි පිටුව. නිර්වාණය වනාහි ආර්යයන්ගේ පරම විසුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන්ගේ දුබල ඥානයට හොඳින් අසුනවන්නා වූ ඇතිවීමක් නැතිව ඇත්තා වූ නොදිරන්නා වූ නොබිදෙන්නා වූ සෑම කල්හිම පවත්නා වූ අනන්ත අපරිමාණ ගුණයන්ගෙන් යුක්ත වූ පරම සූක්ෂම වූ පරම ගම්බීර වූ එක්තරා සුඛ ස්වභාවයකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඊතා උසස් දෙයක් සෑම දෙනාටම ඇත්තේය. බුද්ධාගම ඇදහිීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඊ타ම උසස් දෙය මේ නිර්වාණයයි. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළසේක. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එත්ත දීගංච රස්සංච අනුන්ථූලං සුභා සුභං එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. පටන් ගැනීම අවසන් වීම ආදී කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින්ම යා හැකි බැවින් හැම පැත්තෙන්ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නොපෙනෙන්නා වූ ඥාණයෙන්ම දත යුතු වූ තැනක් ඇත.
එතකොට මේ නිර්වාණය කියන එක සෑම අවස්ථාවකදීම අරමුණු කරන්නේ ඥාන සම්පයුක්ත සිතකින්. ඥාණයෙන් තොරව නිර්වාණය අරමුණු කරන්නට බෑ එක අවස්ථාවක් හැර. ඒ තමයි මනෝද්වාරාවජ්ජන සිත. මේ මනෝද්වාරාවජ්ජන සිත අහේතුක සිතක්. ඒ සිතේ ඥානය නැහැ. එතකොට ඥාණයෙන් තොරව නිවන අරමුණු කරන එකම සිත තමයි මනෝද්වාරාවජ්ජන චිත්තය. මේ මනෝද්වාරාවජ්ජන චිත්තයෙන් අන්නේ වූ ඥාණයෙන් තොරව නිවන අරමුණු කරන කිසිම සිතක් නැහැ. ඥාණයෙන් තොරව නිවන අරමුණු කරන ඥාන විප්පයුත්ත සිත තමයි මනෝද්වාරාවජ්ජන සිත. එයින් හැර අනිත් සියලුම සිත් නිවන අරමුණු කරන සිත් තියෙනවා. කීයක් තියෙද නිවන අරමුණු කරන සිත්? නිවන අරමුණු කරන සිත් තියෙනවා ලෝකෝත්තර සිත් 8. ඒකාන්තයෙන් නිර්වාණය පමණයි අරමුණු කරන්නේ. නිර්වාණයෙන් අන්න වූ ධර්මයක් ලෝකෝත්තර සිත් අරමුණු කරන්නේ. ලෝකෝත්තර සිත්වල නියත අරමුණ තමයි නිර්වාණය. ඊට පස්සේ ඥාන සම්පයුක්ත මහා කුසල් සිත් 4 නිවන අරමුණු කරනවා. හැබැයි අපේ ඥාන සම්පයුක්ත සිත නෙවෙයි ආර්යයන් වහන්සේලාගේ ඥාන සම්පයුක්ත සිත් 4. අපේ ඥාන සම්පයුක්ත සිත් වලින් නිවන අරමුණු කරන්න හැකියාවක් නැහැ අර කියපු ගෝත්‍ර භූසිත හැරුණකොට. එතකොට සෝවාන් මාර්ගස්ථය සෝවාන් පුද්ගලයා සකදාගාමී පුද්ගලයා අනාගාමී පුද්ගලයා කියන මේ ආර්යයන් වහන්සේලාට කුසල් සිත් 4 ඇති වෙනවා. ඥාන සම්පයුක්ත කුසල් සිත්. උන්වහන්සේලාට මේ ඥාන සම්පයුක්ත සිත් 4ට නිර්වාණය අරමුණු වෙනවා. ඒකයි නිබ්බානං ගෝත්‍රබුස්ස වෝදානස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. ගෝත්‍ර භූ කෘත්‍ය වශයෙන් වෝදාන කෘත්‍ය වශයෙන් හටගන්නේ ඥාන සම්පයුක්ත කාමාචර කුසාසිත 4. ඒ කුසාසිත 4ට නිර්වාණය කියන සුද්ධ පරමාර්ථ ධර්මය අරමුණු වෙනවා. නිබ්බානං ගෝත්‍ර බුස්ස වෝදානස්ස ආරම්මන පච්චයේන පච්චයෝ. ඊළඟට රහතන් වහන්සේට නම් ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත 4. රහතන් වහන්සේ නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරනකොට මේ ඥාන සම්පයුක්ත මහා ක්‍රියාසිත 4ෙන් තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. එතකොට උන්වහන්සේලාගේ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත 4 තමයි ගෝත්‍ර භූ වෝදාන නාමයෙන් ගන්නෙ. එතකොට මෙතන සිත් තියෙනවා 8 8යි 16යි නේ. 16යි. ඊට පස්සේ අභිඥා සිත් 2 පංචමඥාන කුසල අභිඥා සිතෙන් නිවන අරමුණු කරන්නට පුළුවන්. පංචමඥාන ක්‍රියා අභිඥා සිතෙන් නිවන අරමුණු කරන්නට පුළුවන්. එතකොට සාමාන්‍ය පුතඥයන් තුල හටගන්න අභිඥා සිතෙන් නිවන අරමුණු කරන්න බෑ. ආර්යයන් වහන්සේලා තුල හටගන්න අභිඥා කුසල සිතින් නිවන අරමුණු කරන්න පුළුවන්. රහතන් වහන්සේ තුල හටගන්න පංචමඥාන අභිඥා ක්‍රියාසිතෙන් නිවන අරමුණු කරන්න පුළුවන්. ඊළඟට මනෝද්වාරාවජ්ජන සිත 8යි 4යි 8යි 16යි 17යි 18යි 19යි. එතකොට නිර්වාණය කියන පරමාර්ථය අරමුණු කරන්න පුළුවන් සිත් තියෙන්නේ සියල්ලම 19යි. නිර්වාණ පරමාර්ථ ධර්මය අරමුණු කරන්න පුළුවන් සිත් සියල්ලම තියෙන්නේ 19යි. ඒ තමයි මාර්ග සිත් 4යි ඵල සිත් 4යි ආර්යයන් වහන්සේලාගේ ඥාන සම්පයුක්ත සිත් 4යි රහතන් වහන්සේලාගේ ඥාන සම්පයුක්ත ක්‍රියා සිත් 4යි කුසල අභිඥා සිතයි ක්‍රියා අභිඥා සිතයි මනෝද්වාරාවජ්ජන සිතයි කියන සිත් 19ට තමයි නිර්වාණය කියන පරමාර්ථ ධර්මය අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. මේ සිත් 19 අතරින් මනෝද්වාරාවජ්ජන කියන එකම සිත තමයි ඥාන විප්පයුත්ත සිත. අනිත් සිත් 18ම ඥාන සම්පයුත්ත ති හේතුක චිත්තයෝය. පංචමඥාන සිත සාමාන්‍ය පංචමඥාන සිත නෙවෙයි. අභිඥා මට්ටමට දියුණු වෙච්ච පංචමඥාන චිත්තය. ඒකත් සාමාන්‍ය පුතඥයන්ට නෙවෙයි ආර්යයන් වහන්සේලාට. රහතන් වහන්සේට නම් ක්‍රියාසිත. රූපාවචරාසතුන් අභිඥාවත් රූපාවචර.
හැබැයි ඒ කියන්නේ අපි රූපාවචර සිත් ඉගෙන ගන්නකොට පංචමඥාන සිත කියලා ඉගෙන ගන්නවා. ඒ සාමාන්‍ය සිත නෙවෙයි. ඒ කියන්නේ චුද්දස වසී කියලා තියෙනවනේ. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුත්ථාන පච්චවෙක්කනාදී. ඒ කියන්නේ සිත 14 ආකාරයකින් වශී භාවයටපත් කරලා අභිඥා උපදවා ගත්තායින් පස්සේ අන්න ඒ මට්ටමට දියුණු වෙච්ච සිත තමයි මෙතන ගන්නෙ. සාමාන්‍ය පංචමඥාන සිතේ අරමුණ කසින නිමිත්ත. මෙතන කියන්නේ අභිඥා සිත. ඔව් මාර්ගඵලය ලබාගත් කෙනෙක්ගේ තුල උපදින කුසල අභිඥා සිතට සහ ක්‍රියා අභිඥා සිතට තමයි නිවන අරමුණු කරන්න පුළුවන් ඉන්නේ. ක්‍රියා අභිඥා සිත ගැන කතා දෙකක් නැහැ. මොකද ක්‍රියා අභිඥා සිත රහතන් වහන්සේලාට පමණක් හටගන්න නිසා. එතකොට අරූපාවචර අරූපාවචර හතරක් මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේ කෙනෙකුට පුළුවන් නිර්වාණය අරමුණු කරන්න. මොකක්ද ආසතුනහස? අරූපාවචර හතරකින් ආකාසානංචාදී. ඔව්. ඒ හතරෙන් ඒ සිත් හතරෙන්ම පුළුවන් ආර්යයන් වහන්සේ කෙනෙකුට නිවන අරමුණු කරන්න. බෑ ආසතුන්. ඒ සිත් වලට වෙනම අරමුණු තියෙනවා. ඒ කියන්නේ අරූපාවචර සිත ආකාසානංචායතන සිතේ අරමුණ තමයි ආකාශ ප්‍රඥප්තිය. විඥානංචායතන සිතේ අරමුණ තමයි ආකාසානංචායතන සිත. ඒක තමයි ආකාසානංචායතන කුසලං විඥානංචායතන විපාකස්සච කිරියස්සච ආරම්මන පච්චේන පච්චයෝ. ඊට පස්සේ ආකින්චාඤ්ඤායතන සිතේ අරමුණ තමයි ආකාසානංචායතන සිතේ නස්ති භාව ප්‍රඥප්තිය. නේව සංඥා නාසඤ්ඤායතන සිතේ අරමුණ තමයි ආකින්චඤ්ඤායතන සිත. එතකොට අරූපාවචර සිත් වල අරමුණු වෙනම තියෙනවා. නිවන අරමුණු කරන්න බෑ ඒවයි. ඒ ධානයේ ඉඳලා අරමුණු කරන්න බෑ. ඒ ධානයේ අරමුණු වෙනම තියෙන්නේ. ආකාශ ප්‍රඥප්තිය සහ ආකාසානංචායතන සිත, ආකින්චඤ්ඤායතන සිත, නස්ති භාව ප්‍රඥප්තිය. මේ අරමුණු හතරක් වෙනම තියෙනවා ඒවට. අරූපාවචරින් බ්‍රහ්මයන්ට රූපාවචර ධාන වලින් තම අභිඥා වලින් එහි ඉන්න ආර්යයන් වහන්සේලාට පංචම ධාන සිදෙන් තම නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේලාට අභිඥා අවශ්‍ය නැහැ. අභිඥා නැති වුණත් සාමාන්‍ය ආර්යයන් වහන්සේලාට නිවන අරමුණු කරන්න පුළුවන්. හැබැයි අභිඥා සිතෙන්ම අරමුණු කරන්න ඕන නම් ආර්ය අභිඥා සිත උපදවා ගන්නට ඕනේ. අරූපාවචර බ්‍රහ්මයන් දෙකට ස්වාමීන් වහන්සේ අපි කියමු ආර්යයන් වහන්සේ. එතකොට අරූපාවචර බ්‍රහ්මයන් තුල ඥාන සම්පයුක්ත ක්‍රියාසිත හට ගන්නවා. එතකොට ඒ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත වලින් තමයි නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. ආර්යයන් වහන්සේලා නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය බ්‍රහ්මයන්ට ඥාන සම්පයුක්ත කාමාවචර මහා කුසල සිත් හතර හට ගන්නවා. ඒ සිත් හතරෙන් තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. අභිඥාවලින් බලන්න පුළුවන්. අභිඥා තියෙයි නම් බලන්න පුළුවන්. අභිඥා අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ නිවනටපත් වෙච්ච කෙනා ප්‍රත්‍යවේක්ෂා වීති පහක් තියෙනවනේ. ප්‍රහීන කෙලෙස්, ඉතුරු වෙලා තියෙන කෙලෙස්, මාර්ගය, ඵලය, නිර්වාණය. මේ කාරණා පහ ප්‍රත්‍යවේක්ෂා කරන ආර්යයන් වහන්සේලා. සෑම ආර්යයන් වහන්සේ කෙනෙකුටම මේ කාරණා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. සෑම ආර්යයන් වහන්සේ කෙනෙකුටම නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. පුතඥන බ්‍රහ්මයන්ට නිවන අරමුණු කරන්න බෑ. පුතඥන බ්‍රහ්මය නෙමෙයි කවුරු වුණත් නිර්වාණය කියන සුද්ධ පරමාර්ථ ධර්මය අරමුණු කරන්න පුළුවන් එකම අවස්ථාව තමයි අර මාර්ගසිතර කලින් උපදින ගෝත්‍ර භූසිත. ඒන් හැර අරමුණු කරන්න බෑ. ඒ කියන්නේ සුද්ධ පරමාර්ථ ධර්මය. අනුමාන වශයෙන් දැනුමක් ඇති කරගන්න පුළුවන්. සුස්ක විදර්ශක ආර්යයන් වහන්සේ කෙනෙක් අපි කියමු සෝවාන් ප්‍රත්‍යපත් වුණ කෙනෙක්. කොහොමද ස්වාමීන් වහන්සේ ඒක ප්‍රතිවේක්ෂා? ඒකට ගැටලුවක් නෑ ආසතු. උන්වහන්සේගේ సంతානය තුළ ඥාන සම්පයුක්ත මහා කුසල සිත් හතරෙන් ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන්. මම මෙතන කිව්වේ නිවන අරමුණු කරන්න පුළුවන් සියලුම සිත් සංග්‍රහ කිරීම වශයෙන්. ඒ කියන්නේ නිවන අරමුණු කරන්න පුළුවන් සිත් සියල්ල 19යි. හැබැයි මේ අභිඥා සිත් දෙක නැති වුණත් නිවන ප්‍රත්‍යක්ෂා කරන්න බැරි කමක් නැහැ. දැන් සුක්ෂ විදර්ශක කෙනාට අභිඥා සිත් නැහැ. උන්වහන්සේට මේ ක්‍රියාසිත 4න් සහ මේ කුසාසිත 4න් සහ ක්‍රියාසිත 4න් නිවන ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. අරිය වංශාසතුම් හරිද?
හරිනේ. එතකොට නිවන අරමුණු කරන්න පුළුවන් මුළු සිත් ප්‍රමාණය තමයි සිත් 19. හරිනේ. ඔව් ඔව් ඔව්. එතකොට අනිවාර්යෙන් මේ සෝවාන් වෙන්න කලින් කියන එක නේද? ඔව් ඔව් ආසතුන්. එතනින් මෙහාට ඒමක් කියලා එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාර්ග වීතියෙම. ඒ කියන්නේ ගෝත්‍ර භූ සිතෙන් අනතුරුව ගෝත්‍ර භූ මග්ගස්ස අනන්තර පච්චේන පච්චයෝ. ගෝත්‍ර භූ සිත හටගත්ත නම් අනතුරුව මාර්ගය පහළ වෙනවාම තමයි. මාර්ගය පහළ නොවි නතර වීමක් නැහැ. ගෝත්‍ර භූ සිත මග්ගස්ස මාර්ග සිතට අනන්තර පච්චයේන පච්චයෝ අනන්තර ප්‍රත්‍යශක්තියෙන් උපකාරක වේ. ඒ මාර්ග වීතිය ගැන මම කිව්වේ එතනින් හැරිලා යමක් ජීවිතයට සිද්ධ වෙන්නේ නැහැ ආසත. ආසත? ඔව් ඔව් නියමයක්. එතනින් හරි ඒ කියන්නේ ගෝත්‍ර භූසිත පහළ වෙලා මාර්ග සිත පහළ නොවීමක් කියලා එකක් වෙන්නේ නැහැ. මාර්ග සිත පහළ වෙනවම තමයි. හරිනේ. හරි හරි හරි. කෙනෙක් ස්වාමීන් වහන්සේ අපි කියමු මේ මාර්ගයට ගියන් පස්සේ ඒ කියපු කෙනාට ස්වාමීන් වහන්සේ පැටලෙන්නේ නැහැ සම්මර්ෂණ ඥානෙ උදේවැය ඥාන මේ දේවල් විස්තර කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ මාර්ගෙ දැනුම නැති වුණා කියන්නේ මේ පරියාප්ති දැනුම නැති වුණත් තමයි වඩපු මාර්ගය කියන්න පුළුවන්කම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි සම්මර්ෂණ ඥාන වල තියෙන නව මහ විදර්ශනා ඥානයි කියන දේවල් පැටලෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. නෑ නෑ විදර්ශනා කරේ කොහොමද කියලා දන්නවනේ මොකද දීප්ති විසුද්ධිය සමහා කොහොමද කරේ ඊට පස්සේ එතන පච්චේ පරිග්ගා ඥානෙ කාංකා විතරණ විසුද්ධිය ඊට පස්සේ සම්මස්තර ඥාන වලට ඒ ටිකට එන ඒ ටික පව වෙනකන් මේ මාර්ගයේ වඩපු කෙනා දන්නව නේද ස්වාමීන් වහන්සේ කොහොමද කරන්නේ කියලා. වඩපු කෙනා දන්නවා. හැබැයි ඔහු දන්නේ ඔහු කරපු ආකාරය පමණයි. ඒ කියන්නේ පරියාප්ති ධර්මයේ තුල විස්තර කරපු ආකාරයට සියල්ලෙන් සියල්ල දන්නේ නැහැ. මම මේ විදියට සම්මර්ෂණය කරේ මේ විදියට සම්මර්ෂණය කරේ මෙහෙම කියලා උන්වහන්සේ දියුණු කරගෙන ගියපු මාර්ගය විස්තර කරන්න පුළුවන්. හැබැයි අර පරියත්තිය දන්න භික්ෂුවට වගේ විස්තර කිරීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ වඩාගෙන ගියපු මාර්ගය විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට දීප්ති විසුද්ධිය පස්සේ වඩන්නයි ඊට පස්සේ නව මහ විදර්ශනා ඉස්සරලා වඩලා දීප්ති විසුද්ධිය පස්සේ එහෙම වැරදීමක් වෙන්නේ නැහැ. පිළිවෙලට යන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙලේ වැරදීමක් වෙන්නේ නැහැ. උන්වහන්සේගේ මාර්ගය හරි කියන කරුණු කාරණා හරි බොරු කියන්නේ නැහැ. නමුත් උන්වහන්සේට අර පරියත්තියේ දක්ෂ භික්ෂුවක් වගේ විස්තර කිරීමේ හැකියාවක් නැහැ. මොකද උන්වහන්සේ ප්‍රඥප්තියේ අදක්ෂ නිසා. ඒ කියන්නේ ඒ තත්ත්වවලට විවහාර කරන ධර්මයේ වචන රාශිය උන්වහන්සේට දැනුම නැහැ. මොකද ඉගෙන ගත්තේ නැති හින්දා. හැබැයි උන්වහන්සේ මාර්ගය වඩාගෙන යනවා යම්කිසි ගුරුවරයෙක් ඇසුරු කරගෙන ගුරුවරයා කියන විදියට ඒ උන්වහන්සේ වඩාගෙන ගියපු විදියට උන්වහන්සේට විස්තර කරන්න පුළුවන්. කියන්නේ සම්මුතියයි පරමාර්ථය වෙන් කරලා අඳුරගන්න පුළුවන් දිනන තෝනත කියන්නේ සම්මුතියෙන් හිත ගලවලා පරමාර්ථය ස්පර්ශ කරන අවස්ථාව කියන එක තේරෙනවනේ. ඔව් ආසතුන් ඒක ඒ කියන්නේ කල්යාණ පුතඥ භාවයට එනකොට මෙතෙන් සම්මුති පරමාර්ථ දැනගෙන තමයි කල්යාණ පුතඥ භාවයටපත් වෙන්නේ. ආර්ය භාවය ගැන කවර කතාවක්ද? හරිනේ. එතකොට ආසතුන් අපි කිව්වේ මේ කොතනද අපි නතර කරේ? ඒ කියන්නේ ගාථාවෙන් පල්ලෙහාද නතර කරේ? පටන් ගැනීම අවසන් වීම ආදී කොන් නැත්තා වූ සෑම කර්මස්ථාන මාර්ගයකින්ම යා හැකි බැවින් හැම පැත්තෙන්ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නොපෙනෙන්නා වූ හරි ඥාණයෙන්ම දත යුතු තැනක් ඇත. හැමතැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතුහු නිර්වාණයෙහි නැත. හැමතැනම ඇත්තා වූද දික් වූද කොට වූද කුඩා වූද මහත් වූද හොඳ වූද නොහොඳ වූද වස්තුහු නිර්වාණයෙහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වේ. ඒ කියන්නේ නාම රූප දෙක සම්පූර්ණයෙන්ම නිරුද්ධ භාවයට පත් වෙනවා. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් අන්තිම විඥානය කිව්වේ චුතිසිතට.
චුතිසිත නිරුද්ධ වීමෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ලම නිරුද්ධ වේ යනු එහි තේරුමය. මේ දේශනෙහි විඥාන යන වචනය දෙතනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඥානයන්ෙන් කියවෙන්නේ සිතය. ඒ කියන්නේ විඥානස්ස නිරෝධේන කියන අන්තිම වාක්‍යයේ තියෙන ගාථාව. අන්න එතන විඥානය කියන වචනයෙන් සඳහන් වෙන්නේ චුතිසිත ගැන. මුල යෙදී තිබෙන විඥාන යන වචනයෙන් කියවෙන්නේ නිවනය. ඒ කියන්නේ විඥානං අනිදස්සනං කියන තැන විඥානං කියන වචනයෙන් කියන්නේ නිර්වාණ පරමාර්ථය ගැන. කියවෙන්නේ නිවන. ඇතැම්මු මෙය තේරුම් නොගෙන නිවනෙහි විඥානයක් ඇතේ කියා හෝ විඥාණයම නිවනය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙවන ගාථාවේ එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති යනුවෙන් හොඳටම පැහැදිලිය. සිත නම් නාමයකි. නාම රූප දෙකම ඉතිරි නොවම නිරුද්ධ වෙන තැනයයි දැක්කුණු නිවනෙහි තවත් විඥානයක් කොයින් ඉතිරි වේද? දුක්ඛයෙන් අමිශ්‍ර වූ සුද්ධ විඥාණයම නිවනයයි කියතොත් සතරවන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේය. එබැවින් එසේ ගැනීමද නොමැනවි. මෙහි චිත්තය කියවෙන විඥානය පදය විජානාතිති විඥානං යයි කතෘ සාධන වශයෙන්ද විජානාති ඒතේනාති විඥානං යයි කරණ සාධන වශයෙන්ද විඥානං විඥානං යයි භාව සාධන වශයෙන්ද විග්‍රහ කරනු ලැබේ. නිර්වාණය කියවෙන විඥාන යන්න විජානිතබ්බන්ති විඥානං යයි කර්ම සාධන වශයෙන් විග්‍රහ කළ යුතුය. එහි යූ ප්‍රත්‍ය කර්මාර්ථයේ පාන භෝජන යනාදී වචනයන් හිමෙනි. ඒ කියන්නේ එතන විඥානං කියලා කියන්නේ ඥාණයෙන් දත යුතු කියන අදහසින් තමයි නිවනට විඥානං කියලා කියන්නේ. පළමුවන ගයෙහි ඒ කියන්නේ පළමුවන ගාථාවෙහි අනිදස්සනං යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නොපෙනෙන නමුත් එය ඥාණයෙන් දැකිය හැකි බව විඥානං යන වචනයෙන් දක්වන ලදී. ඇසින් දකින්න බෑ. හැබැයි ඥාණයෙන් නිර්වාණ කියන පරමාර්ථ ධර්මය මනාකොට අරමුණු කරන්න පුළුවන්. අනන්තං යන වචනයෙන් නිර්වාණයාගේ සර්වකාලිකත්වය හා සර්ව ව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනායි පෙර නොතිබී ඉපද බිදී යන ධර්මයෝය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන දැත්තේය අවසාන වූ අන්තිම කොන දැත්තේය. හාත්පස පරිච්ඡේදේ වූ පරිච්ඡේදාන්තය දැත්තේය. පරම්පරාවන්ගේ කෙලවර වූ සන්තතියද ඇත්තේය. අසවල් කාලයෙන් පෙර නිවන නොපැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන් යයි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තයද නැත. එය කිසි කලක දි รา බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තයද නැත්තේය. යමක ඒකොන් දෙක නොලැබේ නම් එය සර්වකාලිකය. නිවනෙහි ඒ දෙක නොලැබෙන බැවින් එය සර්වකාලිකය. ඒ කියන්නේ නිවනෙහි නෑ උප්පාදෝ පඤ්ඤායති. හට ගැනීමක් නැහැ. නෑ වයෝ පඤ්ඤායති. බිඳීමක් නැහැ. නෑ තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. ජරාවක් නැහැ. සංස්කාරයන්ට පරියන්ත පරිච්ඡේදයක් ඇත්තේය. හැම සංස්කාරයක්ම පවත්නේ තම තමාට අයත් වූ පරියන්ත පරිච්ඡේදය තුලය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පරියන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සෑම තැන්හිම ඇතියකැයි කීම සුදුසුය. නිවන ඇතත් එය ද්‍රව්‍යයක් නොවන බව හා එහි සටහනක් නොලැබෙන බව එත්ත දීගංච රස්සංච අනුන්තූලං සුභාසුභං යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නොපෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තැන්හිම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඥානයට දැනෙන්නේ අනුමාන වශයෙනි. මෙතන ලෞකික ඥානය කිව්වේ පුතඥයාගේ ලෞකික ඥානය ගැන. ආර්යයන් වහන්සේලාගේ ලෞකික ඥානයට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනෙනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා సంతානේ හටගන්න ඥාන සම්පයුක්ත කුසල්සිත 4 යෙදෙන ප්‍රඥාව සහ
ඥාන සම්පයුක්ත ක්‍රියාසිත හතරේ ප්‍රඥාවත් ලෞකික ඥානය තමයි. ඒ ලෞකික ඥානයට නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මනාකොට අරමුණු වෙනවා. මෙතන ලෞකික ඥානය කිව්වේ නිවන නොදත් පුතඥ සත්වයන්ගේ ලෞකික ඥානයට. ඒ ලෞකික ඥාණයෙන් දැනෙන්නේ අනුමාන වශයෙන් සුද්ධ වූ නිර්වාණ පරමාර්ථ ධර්මය පුතඥයෙකුට අරමුණු කරන්න හැකියාවක් නැහැ. ඊළඟට ආසතුන් ඒකම අභිධර්ම මාර්ගයේ පොතේ 26 වෙනි පිටුව පෙරලා ගන්න. අභිධර්ම මාර්ගයේ පොතේ 26 වෙනි පිටුව. අභිධර්ම මාර්ගයේ පොතේ 26 වෙනි පිටුවේ යට තියෙනවා රාගාදී කෙලෙස් ගිනි වලින් හා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගිනි වලින් තොර වූ සාන්ත සුඛ ස්වභාවය නිර්වාණයයි. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ධර්ම ඇති කිරීමට නිසි හේතුන් එක්රැස් වීමෙන් මැතිවන ධර්මයෝය. ප්‍රත්‍යයෙන් නැති කරන බැවින් ඒවාට සංකත ධර්මයෝ යයි කියනු ලැබේ. සංකත ධර්මයෝ ඇතිවීමෙන් පසු මොහතකදු නොපැවතී බිඳෙන්නෝය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හට ගැනීමක් නැතිව ඇති ධර්මයකි. එබැවින් එයට අසංකත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නොවන සෑම කල්ලිම පවත්නා ධර්මයකි. එය ඊතා ගැඹුරු ධර්මයකි. මහත් වූ වීරියකින්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයකි. ලෝකෝත්තර මාර්ගයේ වඩා එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්යෝ සසර දුකින් මිදෙති. බුද්ධාගමයට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස්ම දෙය ඒ නිර්වාණයයි. එතන සංකත අසංකත කියන වචන දෙකක් තියෙනවා. අපි මේ දෙකත් ටිකක් කතා කරමු. ධම්මසංගණියේ දුකමාතිකා අතර තියෙනවා චුල්ලන්තර දුකය කියලා දුකමාතිකා 7ක්. ඒ දුකමාතිකා 7 අතරේ දෙවැනි මාතෘකාව තමයි සංඛතා ධම්මා. දෙවෙනි පදේ තමයි අසංඛතා ධම්මා. මේ විදියට ධම්මසංගණි පාළියේහි චුල්ලන්තර දුකය කියන තැන සංඛත දුකය කියලා දුක මාතිකාවක් තියෙනවා. සංඛතා ධම්මා අසංඛතා ධම්මා. එතන සංකත කියලා කියන එකේ තේරුම තමයි ප්‍රත්‍ය නිසා හටගන්නා වූ ප්‍රත්‍ය නිසා පවතිනා වූ ධර්මයන්ට ඒ ඵල ධර්මය ප්‍රත්‍යයෙන් සකස් කරනවා කියන අර්ථයෙන් සංඛත ධර්ම කියලා කියනවා. අසංකත ධර්ම කියලා කියන්නේ එසේ ප්‍රත්‍ය විසින් ප්‍රත්‍ය නිසා හටගන් ධර්මයක් නෙවෙයි, ප්‍රත්‍ය නිසා පවතින එකක් නෙවෙයි, ප්‍රත්‍ය විසින් සකස් නොකරන ලද ධර්ම කියන අර්ථයෙන් අසංකත ධර්ම කියලා කියනවා. එතකොට මේ සංකතා ධම්මා කියන පදයේ ස්වરૂපාර්ථ තමයි සිත් 89. සියලුම සිත් ප්‍රත්‍ය නිසා හටගන්නේ, ප්‍රත්‍ය නිසා පවතින නිසා සියලුම සිත් සංඛත ධර්ම, සංස්කාර ධර්ම. චෛතසික 52ම ප්‍රත්‍ය නිසා හටගන්න නිසා, ප්‍රත්‍ය නිසා පවතින නිසා සංඛත ධර්ම. රූප 28ම ප්‍රත්‍ය නිසා හටගන්න නිසා, ප්‍රත්‍ය නිසා පවතින නිසා සංකත ධර්ම. එතකොට මෙන්න මේ පරමාර්ථ ධර්ම රාශිය, මෙන්න මේ සංස්කාර ධර්ම රාශිය ප්‍රත්‍ය වලින් සකස් කරන ලද ධර්මයෝ කියන අර්ථයෙන් මේවාට කියනවා සංකත ධර්ම කියලා. එතකොට අසංකත ධම්මා කියලා කියන්නේ නිර්වාණ පරමාර්ථ ධර්මය. නිර්වාණ පරමාර්ථ ධර්මය ප්‍රත්‍ය නිසා හට ගැනීමක් නැතිව පවතින ධර්මයක්. ප්‍රත්‍ය වලින් සකස් කිරීමකින් තොරව විද්‍යමාන වශයෙන් පවතින ධර්මයක්. ඒ නිසා ප්‍රත්‍ය නිසා සකස් නොකරන ලද කියන අර්ථයෙන් නිර්වාණයට කියනවා අසංඛත ධර්ම කියලා. එතකොට චිත්ත චෛතසික රූප ධර්මයෝ සංකත පරමාර්ථයෝය. නිර්වාණ පරමාර්ථ ධර්මය අසංකත පරමාර්ථ ධර්මයයි. ප්‍රත්‍ය වලින් සකස් නොකරන ලද නමුත් සත්‍ය වශයෙන් විද්‍යමාන වන පරමාර්ථ ධර්මය. එතකොට මේ ප්‍රඥප්තිය කියන කාරණාවත් පරමාර්ථ ධර්මයක් නන් නෙවෙයි. හැබැයි ඒකත් අසංකත
ධර්මයක් හැටියට තමයි ගන්නෙ. පරමාර්ථ ධර්මයක් නෙවෙයි ප්‍රඥප්තිය. නමුත් ඒකේ හට ගැනීමක් නැති නිසා, ප්‍රත්‍ය නිසා හට ගැනීමක් නැති නිසා ප්‍රඥප්තියත් අසංඛත කියන වචනය භාවිතා වෙනවා. ප්‍රඥප්තියට. හැබැයි ඒක පරමාර්ථ ධර්මයක් නෙවෙයි. පරමාර්ථ ධර්මයක් වන අසංඛත ධර්මය නිර්වාණය කියන එකම ධර්මය. ඊළඟට ඒකේ මාසතුන් පළවෙනි මාතිකා පදේ තමයි සප්පච්චයා ධම්මා අප්පච්චයා ධම්මා. සප්පච්චයා ධම්මා අප්පච්චයා ධම්මා. මේ තමයි චූලාන්තර දුකේ තියෙන පළවෙනිම මාතිකා නේ අසතෝ. එතකොට සප්පච්චයා ධම්මා කියලා කියන්නේ හට ගැනීමට පැවතීමට ප්‍රත්‍ය සහිත ධර්මයන්ට කියනවා සප්පච්චය ධර්ම කියලා. ස්වરૂපාත සංකත ධර්මම තමයි. සිත් 89යි චෛතසික 52යි රූප 28යි. ඒ ධර්මයන් හට ගැනීමට පැවතීමට ප්‍රත්‍ය තියෙන නිසා ඒවට කියනවා සප්පච්චය ධම්ම කියලා. සප්පච්චේ නාම රූප කියලා කියන්නේ අපි. එතකොට අප්පච්චයා ධම්මා කියලා කියන්නේ හට ගැනීමට පැවතීමට ප්‍රත්‍යයන් නැති නමුත් පවතින ධර්මයට කියනවා අප්පච්චේ ධර්ම කියලා. ඒ තමයි නිර්වාණ පරමාර්ථ ධර්මය. සියලුම චිත්ත චෛතසික රූප පරමාර්ථ ධර්මයන් හට ගැනීමට සහ පැවතීමට ප්‍රත්‍ය සහිත නිසා සප්පච්චේ ධර්ම කියලා කියනවා. නිර්වාණ පරමාර්ථ ධර්මය ප්‍රත්‍යයන්ගේ උපකාරයක් නැතිව සත්‍ය වශයෙන් පවතින ධර්මයක් හින්දා ඒකට කියනවා අප්පච්චය ධම්ම කියලා. හරිනේ. එතකොට ඔයි තමයි තත්ත වුත්තාබි ධම්මත්තා චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමිති සබ්බතා කියන ගාථාවේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියන පරමාර්ථ හතර පිළිබඳව කරුණු කාරණා ටික. එතකොට අභිධර්ම පාළියේ දේශනා කරන ලද පරමාර්ථ ධර්ම ওই විදියට සතර ආකාරයි. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය කියලා චතුදා පරමත්තතෝ. චිත්ත පරමාර්ථය, චෛතසික පරමාර්ථය, රූප පරමාර්ථය, නිර්වාණ පරමාර්ථය කියලා සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ ওই හතරට. නමුත් ඕවා විස්තර වශයෙන් ගන්නකොට පරමාර්ථ ධර්ම වෙන වූ පරමාර්ථ කීයක් තියෙද කියලා අහුවොත් චිත්ත පරමාර්ථ ධර්මයේ එක ධර්මයක් ප්‍රභේද සහිත වුණත් ආරම්මන විඥානන ලක්ඛං චිත්තං කියන සිතේ ලක්ෂණය වශයෙන් එක පරමාර්ථ ධර්මයක්. චෛතසික ධර්ම 52 වෙන වූ පරමාර්ථ ධර්ම 52ක්. රූප පරමාර්ථ ධර්ම 28 වෙන වූ පරමාර්ථ ධර්ම 28ක්. නිර්වාණ පරමාර්ථ ධර්ම එක පරමාර්ථ ධර්මයක්. සිත චෛතසික 52 රූප 28 නිර්වාණය කියන ওই සියල්ල එකතු කරගත්තයින් පස්සේ අභිධර්ම පාළියේ සඳහන් වෙලා තියෙන පරමාර්ථ ධර්ම සියල්ලම 82යි. අභිධර්මයේ මූලික කරුණු කියන මේ පොතේ අභිධර්මයේ මූලික කරුණු කියන්නේ ඒ පරමාර්ථ ධර්ම 82ටයි. එතකොට අභිධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් මූලික වශයෙන්ම හොඳ සුවිසද ඥානයක් වුවමනා වෙන්නේ මේ පරමාර්ථ ධර්ම 82 පිළිබඳවයි. එතකොට මේ පරමාර්ථ ධර්ම පිළිබඳව සුවිසද ඥානයක් ඇති කරගන්නා වූ ක්‍රමය තමයි රේරුකාංශාන්නාංශයේ දීපු උපදේශය තමයි පරමාර්ථ ධර්මයන් විග්‍රහ කරලා තියෙන පොත් සියල්ලම කියවන්න. නැවත නැවත කියවලා නැවත නැවත කල්පනා කරන්න සහ ඒ තොරතුරු සංසන්දනය කරලා ගලපා බලන්න. මේ විදියට කාලයක් උත්සාහ කරන්න. එතකොට මේ පරමාර්ථ ධර්ම රාශිය පිළිබඳව සුවිසද ඥානයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා උන්වහන්සේ උපදේශයක් දීලා තියෙනවා අභිධර්මයේ මූලික කරුණු පොතේ. එතකොට පරමාර්ථ ධර්මයන් පිළිබඳව විග්‍රහ කරපු පොත් පුළුවන් තරම් හොයාගෙන ඒවා නැවත නැවත කියවලා එකිනෙකට කියපු කරුණු කාරණා ටික පිළිබඳව පිළිහිටලා කල්පනා කිරීමෙන් යම් මට්ටමකට පරමාර්ථ ධර්ම ටික පිළිබඳව නුවණක් ඇති කරගන්න පුළුවන්. ඒක පන්තියකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ උත්සාහ කළා තමයි කරගන්නට ඕනේ. එහෙනම් අපි අදට නතර කරමුනේ. එතකොට සම්මා සම්බුද්ධ මතුලන් කියන පළවෙනි ගාථාව සහ තත්තවුත්තාබි ධම්මත්තා කියන දෙවෙනි ගාථාව. ගාථා දෙකේ අදහස් ටික සැකෙවින් අවසානයටපත් වුණා. අපි ඊළඟට සඳුදා පටන් ගනිමු. බුද්ධ ශාසනං චිරන් තිඨතු
බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු